නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි මේ හැම දිනම අද දවසේදීත් උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත නිර්වාණ ප්‍රතිපදාවක් නිවන් මඟක් වඩනකොට අපිට නිවන් මඟක හාත්පස කරුණු දැනගෙන ඉඳීම ඊටාම වැදගත් වෙනවා. අපි යන මඟ, අපි යන මාවත හරියට අපි තේරුම් අරගෙන නැතිනම් ඒක අපිට ගොඩාක් අපහසුතාවයේ පිනිස පවතිනවා. ඒක හරියට අපි යා යුතු තැනක සම්මත ලෝකයේ අපි යා යුතු තැනක ලිපිනය සහ තොරතුරු දන්නේ නැතුව යන තැන ගැන හිතාගෙන එළියට බැස්සා වගේ. අපිට නිවරදිව අපිට යා යුතු ඉලක්කයට යා යුතු තැනට යෑම පහසුවෙන් සිද්ධ කරගත හැකි වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? අපි යා යුතු තැන ගැන නිවරදිව ලිපිනය තොරතුරු නොදන්න නිසා. එනිසා අපිට ලිපිනය සහ තොරතුරු යා යුතු තැනට යන්නට වැදගත් වෙනවා වගේම තමයි නිවන් දකින්න කෙනෙකුට අපි නිවන ගැන ඉලක්කගත කරගෙන යනවා නම් නිවන ගැන හඳුනා ගැනීමත් නිවනට යා යුතු තැන යා යුතු මාර්ගය පිළිබඳව තොරතුරු දැන සිටීමත් අවශ්‍ය වෙනවා. ඒ ටික නොදන්නා කම නිසා අපි ප්‍රතිපදාව බොහෝ විට කෙනකෙනා වරදවා ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට අද සමාජයේ ඒක බොහෝ කොට දකින්නට පුළුවන්කමක් තියෙනවා. එනිසා කිසිසේත්ම අපි ප්‍රතිපදාව වරදවා ගත යුතු නැහැ. එහෙනම් අපිට වරදවා ගත යුතු නැත්නම් අපිට දැනගන්නට ඕනේ ප්‍රතිපදාව නොවර්ධින විදිහට අපිට ඇති අනිකුත් කාරණා සමූහය මොකක්ද කියන එක පිළිබඳ අපිට දැක්මක් තියෙන්නට ඕනේ. ඒ බහුශෘත බව අපි තුල තිබුණොත් තමයි ඒ දැනීම අපි තුල තිබුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ හරියට ප්‍රතිපදාව අවබෝධ කරගන්නට. ඒකෙන් අපි පසුගිය දේශනාව තුළ කතා කළා වගේම කරුණු කාරණා ගොඩාක් දැනගෙන හිතෙන් තර්ක විතර්ක කර කර ඉන්න බහුශෘත බව නෙමෙයි අපි අවබෝධයේ පිණිස මාර්ගය තීරණය කර ගැනීම පිණිස ඇති බහුශෘත බවක් ගැනයි අපි කතා කරන්නේ. ඒක ඕනවට වඩා කෙනෙක් කරුණු කාරණා ඔස්සේ පන්නන්නට ගියොත් ඇතැම් වෙලාවට අපි අද සමාජයේ දකිනවා බොහෝ කෙනෙක් පසුගිය කාලේ පුරාවටත් අපිට මේ ප්‍රශ්නය යොමු කරන්නට යෙදුණා. මේ සමහර කෙනෙක් සමහර ස්වාමින්වහන්සේලා ඇතැම් වෙලාවට ප්‍රකාශ කරනවා මේ පන්සිල් රකින්නට එපා, පන්සිල් රකින්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක රැකිය ඉබේ රැකෙන එකක් මිසක රැක්ක යුතු දෙයක් නෙමෙයි. මේක රකින්නවා කියලා කියන්නේ සීලබ්බත පරාමාස මේ වගේ දෘෂ්ටියක්, මේ වගේ වාදයක් ගැන අපිට බොහෝ අය ප්‍රශ්න නැගුවා. ඇතැම් වෙලාවට කරුණු කාරණා වැරදිවට වටහාගෙන ප්‍රශ්නයක් නැගුවා. ඇතැම් වෙලාවට අන්තගාමී වීම තුල ප්‍රශ්න අහපු අයත් හිටියා. සීලබ්බත පරාමාසය කියන එක අපි දන්නවා සංයෝජන ධර්මයක්, බැඳුමක්, බන්ධනයක්. එතකොට සීලබ්බත පරාමාසය කියන එක බැඳුම සංයෝජනය අපිට හැම වෙලාවකදීම හැම මොහොතකම සංයෝජනයේ හිතේ පවතිනව නෙමෙයි. කුසලයක් කරන වෙලාවට කුසල සහගත සිතක මේ අකුසල සහගත පක්ෂයක් වන සංයෝජන කියන දේ කතා කරන්නේ නැහැ. හැබැයි මේ කුසලය ගැන ඕනම වෙලාවකදී සංයෝජන ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. කුසලයේ ගැන ඕනම වෙලාවක සංයෝජන ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ සංයෝජන කුසලයේ ඇසුරු කරගෙන පවතිනවා කියලා කුසලයේ නොකර ඉඳීම නෙමෙයි. සංයෝජන දුරු වෙන ප්‍රතිපදාව අනුගමනය කිරීමකුයි කළ යුතු වෙන්නේ. කුසල් නොකර ඉඳීම කළ යුතු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි අපිට පංච දුස්චරිතයෙන් වෙන් වෙලා කුසල සීලයක් තමයි අපි සමාදන් වෙන්නේ. කුසල සීලයක් අපි සමාදන් වෙනකොට මේ සීලය අපිට විපිලිසර නොවීම පිණිස
පාමොද්දේ පිණිස අපිට හේතු වෙන හැටි ගැන අපි දන්නවා නම් අපි ක්‍රමානුකූලව තේරුමක් තියනවා නම් මේ ප්‍රමුදිත බව නිසා ප්‍රීතිය ඇති වෙන හැටි ගැන. එතකොට ප්‍රීතිය නිසා සැපය, සැපය නිසා සංසිඳීම, සංසිත කය දෙකේ සංසිඳුණු බව, සංසිඳුණු බවකම නිසා සමාධිය, සමාධිය නිසා ඥාන දර්ශනය, ඥාන දර්ශනය නිසා අපිට උතුම් නිර්වාණ අවබෝධය ළඟට යනකම් අපි දන්නවා නම් සීලයෙන් ඇති වෙන අනුපූරක ක්‍රමවේදය, ඒ රකින්න සීලය කිසිසේත්ම සීලබ්බත පරාමාස වෙන්නේ නැහැ. එනිසා ඒක රැක්ක යුතු සීලයක්. කෙනෙක් උත්සාහවත් වෙනවා නම් මේක ඉබේ රැකිය යුතු සීලයක් කියලා නැහැ. මේක රැක්ක යුතු සීලයක්. ඒ නිසා තමයි අපිට සීලය ගැන හැම වෙලාවකදීම කතා කරන්නේ විවිධ පරයයන්ගෙන්, විවිධ තැන්වලින්. ඉතින් මේ සීලය ගැන නිවැරදි අවබෝධයක් නැති වුනහම තමයි සීලයත් සීලබ්බත පරාමාස වෙනවා කියන එක කියන්නේ ඇතැම්මයි. එනිසා සීලය කවදාවත් සීලබ්බත පරාමාස වෙන්නේ නැහැ. තිසරණගත පංචශීලයක් සමාදන් වුණ කෙනෙකුට තිසරණගත පංචශීලය කුසල සීලයක්. එතකොට එයාට කුසල හේතුවක්, ඒක කුසලයක් බවට පත් වෙනවා නම් ඒ කුසල් සිත සංයෝජන කියන කතාවෙන් කතා කරන්නේ නැහැ. නමුත් සංයෝජන ප්‍රහාණය කරලා නැති අපිට සංයෝජනය දුරු කරලා නැති සංයෝජන සහිත මනසක් ඇසුරු කරන අපිට මේ කුසල සිතේ සංයෝජන නොයදුනාට මේ කුසල සීලය කෙනෙකුට සංයෝජනීය වෙන්නට පුළුවන්කම තියෙනවා. සීලබ්බත පරාමාස වෙන්නට පුළුවන්, සක්කාය දිට්ඨි වෙන්නට පුළුවන්. මේ කුසල සීලය සංයෝජනීයයි. සංයෝජනීයයි කියන්නේ සංයෝජන තියනව නෙමෙයි. සංයෝජන තියෙන කෙනෙකුට සංයෝජනයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙන කුසල සීලේ. පන්සිල් රකින්න බව එයාට සංයෝජන ඇසුරු කරගන්නට පුළුවන්, සංයෝජනයන් විසින් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඒක සංයෝජනීයයි කියලා කියනවා. හැබැයි සංයෝජනීයයි කියන්නේ සංයෝජන සහිත කෙනෙකුට. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත්තුන කෙනෙකුටම කියන එක නෙමෙයි මේ කතා කරන්නේ. ආර්යකාන්ත සීලය කියලා නොකඩෙන මට්ටමකට යනවා නම් ඒක රැක්කයුත්තක් බවට පත් වෙන්නේ නැහැනේ. ඒක ස්වභාව සීලයක්. ස්වභාව සීලය අපිට කය වචන දෙකේ සංවරය කියන තැන රැක්කයුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන ස්වභාව සීලය කියන තැනයි දෙකක්. සමාදාය සික්ඛති සික්ඛාපදේසු, ශික්ෂාපදයන් සමාදන් වෙලා දැඩිව හික්මෙනවා කියන තැන අපිට ශික්ෂාපද සමාදන් වෙලා හික්මෙන්නට තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍ර දේශනාවලදී, මජ්ක්‍ධිම නිකාය වගේ බොහෝ සූත්‍රවලදී, ගණක මුග්ගල්ලාන සූත්‍රය මේ වගේ බොහෝ සූත්‍ර දේශනාවලදී අපිට පැහැදිලි කරනවා ඉස්සෙල්ලාම කරන්නේ කෙනෙකුව සීලේහි හික්මවන එක කියලා. එතකොට ඒ සීලේහි ඇති වැදගත්කම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරපු අවස්ථා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ලටුකිකෝපම සූත්‍රයට පෙර තියෙනවා සූත්‍රයක්, බද්දාලි සූත්‍රය. බද්දාලි භික්ෂුන් වහන්සේට, බද්දාලි භික්ෂුවට බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව මේ සීලේහි ඇති ප්‍රයෝජනය, නිවන් දකින්න කෙනෙකුට ප්‍රතිපදාවට තියෙන වැදගත්ම දේ බද්දාලි සූත්‍රයේදී සීලය කියන එක කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. ඒකෙන් කියන්නේ රැක්කයුතු සීලයක්. රැක්කයුතු සීලයක්. ඉබේ රැකෙන සීලයක් නෙමෙයි. රැකෙන සීලයක් ගැන, ඉබේ ස්වභාවයෙන් රැකෙන සීලයක් ගැන නෙමෙයි කතා කරන්නේ. අපි රැක්කයුතු සීලයක්. ඒක හරියට දරුණු සතෙක් වට කරලා ගහපු වැටක් වගේ. සීලය කියන එක. හිත නැමැති මේ දරුණු සතාව කය වචන දෙක හික්මවලා යන්නට නොදී එයාව වට කරලා තියෙන වැට තමයි සීලය. එතකොට කය වචන දෙකේ සංවරය එතන කතා කරන්නේ නැහැ අඩුම මානසික සංවරයවත්. ඉස්සෙල්ලම කතා කරන්නේ කය වචන දෙකේ සංවරය, ඔහුව වේතික්‍රමයෙන් වළක්වන එක, ඉක්මවා යෑමෙන් වළක්වන එක ඉස්සෙල්ලම කරන්නේ සීලයෙන්. එනිසා දෘෂ්ටිගත වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. පන්සිල් පද පහ රකින්නට එපා, ඒක සීලබ්බත පරාමාසයි කියනවා නම් ඒක වෙනමම මිත්‍යා දෘෂ්ටියක්. එනිසා අපි පන්සිල් පද පහ රැක්ක යුතුයි.
අපි වෙනමම කතා කරලා තියෙනවා මේක සංයෝජනීයයි කියන එකත් එක්ක නිවන් ප්‍රතිපදාවට කොහොමද අපිට දර්ශනයට සීලය ගැන කොහොමද උපකාර වෙන්නේ කියන එක අපි වෙනම කතා කරලා තියෙනවා. ඒ හැමතැනකින්ම අදහස් කරලා තියෙන්නේ. ඒ වගේම පැහැදිලි කරන්නේ නිවන් දකින්නකොට අපිට සතෙක් එළියේ ඉන්නවා කියලා සතෙක් නොමර ඉන්න හම්බෙනකොට සතෙක් එළියේ ඉන්නවා කියන දෘෂ්ටිය දුර වෙන ආකාරයේ දර්ශනයක් අපි ළඟ තියලා සීලය රකින්නට පුළුවන් නම් එහි ඇති වැදගත්කම මිසක කොයි වෙලාවකවත් මිත්‍යා දෘෂ්ටියකටපත් වෙන දෙයක් ගැන නෙමෙයි. ඒ වගේම තමයි අපිට පන්සිල් පද පහ ඉබේ රැකෙන දෙයක් බවට පත් වෙන බවක් ඇත්තේ නැහැ. ඒක හැම වෙලාවකදීම රැක්ක යුතු මට්ටමක තමයි ඒක තියෙන්නේ. අපි රැකිය යුතුයි පංචශීලයේ සමාදන් වෙලා රැකිය යුතුයි. ඒ රකින්න එකට කියනවා කුසල සීලය කියලා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේදී දේශනා කරනවා මේ පංච ශික්ෂාපදයන් මේ දේ කරන්නේ නැතිනම් යථාබතං නික්කිට්ටං ඒවන් නිරයේ යම්සේ අපි ඔසවගෙන යන ලද බරක් බහා තබනවා වගේ ඒකේනා නිරයේ උපදිනවා කුමක් හේතු කරගෙනද මේ කරන පංච දුස්චරිතය හේතු කරගෙන. එතකොට යම් කිසි කෙනෙක් පංච දුස්චරිතයෙන් වළකිනවා නම් පංච දුස්චරිතයෙන් වෙන් වෙනවා නම් ඒක සුගතියට මගක් හැටියට සැපසහගත ආත්ම භාව ප්‍රතිලාභයකට හේතුවක් වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට දැන් හොඳට පැහැදිලිවම අපිට දක්වලා තියෙනවානේ මේ ශික්ෂාපද කඩන කෙනා සහ නොකඩීම කියන කාරණේ නෙමෙයි නොකඩකොට රකින්න කෙනා. ඉබේ කැඩෙන්නේ නැති තත්ත්වයටපත් වුණ කෙනා ගැන නෙමෙයි. ඒකට මේ සීලය කියන තැන වර්ණනා කරන නොඑක් අවස්ථා තියෙනවා. ඒකට මේ කාරණා පිළිබඳව අපිට හොඳ අවබෝධයක් නැති වුණොත් වෙන දේ තමයි අපි දෘෂ්ටිගත වෙලා එක දිශානත්‍යයකට ගිහිල්ලා අපි අනවශ්‍ය තැන ਵਿਚාරය කරන්නට පෙළඹෙනවා. පංච ශික්ෂාපද අපිට අනවශ්‍ය විදිහට ਵਿਚාරය කළ යුතු තැනක් නෙමෙයි. ඒක රැක්ක යුතු තැනක්. පන්සිල් පද පහ තියෙන්නේ රකින්නට පන්සිල් පද පහ අපිට මූලිකම විදිහට කය වචන දෙකේ සංවරය ඇති කරගන්නට තියෙන එක තැනක්. ඒක තුල අපි සීලබ්බත පරාමාස නැමැති සංයෝජන මානසික මට්ටම ඇති කරගත්තොත් ඔහු අවබෝධ කරගෙන නැහැ සංයෝජනීය ධර්ම සහ සංයෝජන කියන එක ගැන. සියලුම කුසල ධර්මයන් තුන් භූමිය අනුගිය සියලුම කුසල ධර්මයන්ට කියනවා සංයෝජනීයයි කියලා. හැයි ඒ හිත දිහා බලාගෙන සංයෝජන ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒවලට කියනවා සංයෝජනීයයි කියලා. සංයෝජනීයයි ඌ පමණින් ඒක සංයෝජන සහිතයි කියනවා නම් ඒක ඊටාම වැරදි. ඒ නිසා සංයෝජනීයයි කියන්නේ සංයෝජන වලට හිතයි සංයෝජන ඇති මනසකට සංයෝජනයන්ගෙන් ඒ අසුරු කරන්නට පුළුවන් කියන එක. ඒ නිසා මේ විදිහේ තැන් පිළිබඳව අපි දැන සිටීම අනිවාර්යයෙන්ම ඊටාම වැදගත් වෙනවා ප්‍රතිපදාවේ ගමන් කරන කෙනෙකුට. ඒකයි ධර්ම ශ්‍රවණය සහ කරුණාකාරණා පිළිබඳ අවබෝධය අපිට ඊටාම වැදගත් වෙන්නේ යම් කාරණයක් තීරණය කරගන්නට යනකොට යම් ධර්ම විනිශ්චයක් අපිට ඇති කරගන්නකොට අපිට ඊටාම වැදගත් වෙන්නේ. අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ පසුගිය දේශනාව පසුගිය සතියේ දේශනාව අපි අවසන් කළ තැන ඒ අවසන් කළේ අපි අස්මිමානය කියන තැනින් අස්මිමානය වෙමි කියන මේ හැඟීම කියන තැන අපිට දුරු කරගන්නේ කොහොමද කියන එක ගැනයි අපි කතා කළේ. අපි එතනදී පැහැදිලි කළා අස්මිමානය කියන එක දුරු කරගන්නට මේ සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කියන තැන තමයි අද අපිට හසු වෙන තැන. එනිසා අද අපේ මග අස්මිමානය දුරු කරගන්න අරිහත් මග උපදවීම පිණිස නෙමේ සක්කාය දිට්ඨිය දුරු වෙන සෝතාපට්ටි මග පැහැදිලි වෙන විදිහට නිසා අස්මිමානය අද අපිට ප්‍රකට වෙන මට්ටම දුරු කරගන්නට මග වඩන්නට යනකොට අද අපිට දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ අපිට ස්කන්ධයන්ගේ උදේවැය නොදකීම සක්කාය දිට්ඨියටත් අස්මිමානයටත් හේතුවක් වන හැටි ඔබට පසුගිය දේශනාව තුළ පැහැදිලි වන්නට ඇති. ස්කන්ධයන්ගේ උදේවැය දර්ශනය ප්‍රත්‍යක්ෂ නොවීම නිසා සක්කාය දිට්ඨිය කෙනෙකුට හටගන්නවා ආත්ම දෘෂ්ටිය. ඒ කියන්නේ නিত্য ආත්ම සංඥාවක් ඔහුට පවතිනවා.
ඒද පංච උපාදානස්කන්ධයේ උදේවැය නොදන්නාකම නිසා අපිට පවත්නා ලෝකයක නිත්‍ය සංකල්පය සහ ඒ ලෝකයේ විඳිනු ලබන ආත්ම සංකල්පයේ මේ පැත්තෙන් ගොඩනැගීම මත. ඒ වගේම පංච උපාදානස්කන්ධයේ උදේවැය ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් නොවීම හේතු කරගෙන අස්මිමානයත් පවතිනවා. අස්මිමානය කියන්නේ වෙමි කියන හැඟීම. ඒක ආත්ම දෘෂ්ටිය තරම් රළු වූවක් නොවුනත් ඒ තැන පවතින විඳින්නා වූ හඳුනන්නා සංජානනය කරන හිතන එවැගේම විජානනය කරන පුද්ගල බවක් නැතිනම් වෙමි කියන හැඟීමක් එතන පවතිනවා. ඒ මට්ටමට කිව්වා අස්මිමානය කියලා. එතකොට මේ කලින් ඉඳලම ඉන්න පුද්ගලයක ආත්මයක් එනවා කියන මට්ටම තරම් රළු මට්ටමක් නෙමෙයි. ඒ තැන හේතුඵල ධම අවබෝධ නොවීම මත පවතින වෙමි කියන හැඟීම. දැන් දුරු විය යුතු තැන තමයි දුරු කරගත යුතු තැන බවට පත් වෙලා තියෙන්නේ මේ වෙමි කියන හැඟීම. වෙමි කියන හැඟීම කියලා කිව්වේ දුරු කරගත යුතු මට්ටමක් තියෙනවා අපිට. වෙමි කියන හැඟීම අද ඇති වෙලා තියෙන මට්ටම. එතකොට ඔබට හසු වෙන්නේ සක්කාය දිට්ඨිය කියන තැන. පෘථග්ජන කෙනත් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ඒ වගේම සෝවාන් වීම සඳහා සෝවාන් ආර්යයන් වහන්සේ සකුදාගාමී වීම සඳහා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. සකුදාගාමී කෙනා අනාගාමී වීම පිණිසත් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. අනාගාමී කෙනා රහත් වීම සඳහා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. රහතන් වහන්සේ ditta ධම්ම සුඛ විහරණය සඳහා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ඒකට දැන් මේ හැමතැනකම ස්කන්ධයන්ගේ උදේවැය ගැන අපි කතා කළා. ස්කන්ධයන්ගේ උදේවැය ගැන මේ හැමතැනකදීම අපි කතා කරනකොට ස්කන්ධ ධර්මතාවයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ සක්කාය දිට්ඨිය දුරු කරන්නටත් උපකාර වෙනවා වගේම එකම විදිහට අස්මිමානය දුරු කරන්නටත් උපකාරක වෙන කොටසක්. මොකද මේ දෙකම පවතින්නේ ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නාකම මත. ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නාකම මත හටගත් ආත්ම දෘෂ්ටිය අස්මිමානයේ බවට පත් වෙනකොට ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නාකම මත ඒ මොහොතට මම වෙමි කියන හැඟීම පවතිනකම අස්මිමානය කියලා කියනවා. එතකොට යම් මොහොතක අපිට පේනවා නම් තමන්ට රැස් වෙනකම මේක ඊටාම ගැඹුරු කතාවක් වන්නට පුළුවන්. තමන් රැස් වෙන බව කියලා කියන එක. ඒ කියන්නේ අපිට හැම මොහොතකම අපි ලෝකයක් ඇසුරු කරනවා. බාහිර භෞතික ලෝකයක් ඇසුරු කරන තැනක අපි දන්නේ නැහැ අපි තමන් වූ ස්කන්ධ ධර්මතා ටිකක් නැවත නැවත ඇසුරු කරනවා කියන එක. තමන් වූ ස්කන්ධ ටිකක් නැවත නැවත ඇසුරු කරනවා කියන එක. අපි හිතනවා ඊයේ දවසේදී උන සිදුවීම් පිළිබඳව ඊයේ දවසේදී අපි සිද්ධ කළ දේවල් පිළිබඳව අපි මෙනෙහි කරනවා. ඊයේ දවසේදී උන සිදුවීම් සහ උන දේවල් ගැන මෙනෙහි කරන අපි හිතනවා මම ඊයේ දවස ගැනයි හිතන්නේ කියලා. හැබැයි යථාර්ථයේ වෙන්නේ මේ මොහොතේ ස්කන්ධ ටිකක් හටගත්ත බව. ඊයේ දවසේ උන දේවල් සහ ඊයේ දවස ගැන අපිට හිතන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව ඒ වෙලාවේ හටගත්තා වූ රූප දැන් හටගන්නෙත් නැහැ. ඒ වෙලාවේ ඇති වුණු සිතුවිලි දැන් උපදින්නෙත් නැහැ. එහෙනම් දැන් හටගන්නේ අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියපු විදිහට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්කන්ධ ධර්ම සමූහයක්. එතකොට ඊයේ පැවතුණු ස්කන්ධ දැන් පවතින්නට විදිහක් නැහැ. දැන් පවතින ස්කන්ධ අනාගතයට පවතින්නට විදිහක් ඇත්තෙත් නැහැ. ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බව. නමුත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බව අපිට තේරුම් නොගැනීම නිසා ඒ හැම තැනකදීම එක්ක ආත්ම දෘෂ්ටියක් නැතිනම් අස්මිමානය කියන තැන ඇති කරලා තියෙනවා. හැම වෙලාවකදීම අපි තමන් රැස් කර ගන්නවා කියලා කියන්නේ ඇහැට රූපයක් පෙනෙන තැනකදී ඒ රූපය අපි හටගෙන නිරුද්ධ වෙන තැන විඳලා හිතලා දැනගන්න තැනදී මේ සමස්ත સિદ્ધාන්තයම තමයි අපිට පුද්ගලයා බවට පත් වෙලා තියෙන්නේ. එකෙන් එකක් වෙන් කළොත් එහෙම අපිට පුද්ගල බව ලැබෙන්නේ නැහැ.
ඇහැට පෙනෙන රූපය තමන් වුණාද? ඒ රූපය තමන් වුණේ නැහැ. එහෙනම් ඇහැ තමන් වුණාද? ඇහැ තමන් වුණෙත් නැහැ. රූපේ තමන් වුණෙත් නැහැ. ඇහැ තමන් වුණෙත් නැහැ. එහෙනම් මේ දෙන්නගේ එකතුව නිසා හටගත්ත චක්කු විඥාණය අපිට තමන් වුණාද? ඒ විඥාණය වැය වුණා මේ ඇති වේදනා සංඥාවන්ගේ දැන ගැනීම පිණිස මිසක අපිට ඒ විඥානයේ විඥානන බව දැනගන්න බව ඇහැ පිළිබඳ දැනගන්න බව තමන් බවටපත් උනේ නැහැ. එහෙනම් අපිට ඊට පස්සේ ස්පර්ශය කියන දේ මේ තින්න සංගති පස්සෝ තුන්දෙනාගේ එකතුව කියන කාරණේ නිසා හැදුණු ස්පර්ශය අධිවචන සම්පස්සය නාම ධර්මයන්ගේ ස්පර්ශය මේකක්වත් අපිට තමන් කියන බවට පුද්ගල බවක් ඇති කලේ නැහැ. එතකොට හටගෙන නිරුද්ධ වුණ ධර්මතාව වේදනාව මේ එකතුව නිසා හැදුණු ඵලය මිසක මේ ඵලය තමන් වුණේ නැහැ. හඳුනනකම තමන් වුණෙත් නැහැ. හිතනකම තමන් වුණෙත් නැහැ. දැනගන්නකම තමන් වුණෙත් නැහැ. හුදු ක්‍රියාමාත්‍රයක් විතරයි. නැතිනම් හුදු සිදුවීම් මාත්‍රයක් විතරයි. ඒක පෙර නොතිබීම හටගත්ත සහ ඉතුරු නැතුව නිරුද්ධ වුණා. හේතු ටික නිසා මේ ඵලය හැදුනා. ඊට පස්සේ හේතු ටික නැති වෙලා යනකොට මේ ඵලය ඉතුරු නැතුවම නැති වෙලා යනවා. මේ විදිහේ පැවැත්මක් තමයි හැමතැනකදීම සිද්ධ වුනේ. නමුත් මේ පැවැත්ම පිළිබඳව ඇති අනවබෝධය, මේ පැවැත්ම පිළිබඳව ඇති නොදන්නාකම නොදැක්ම නිසා සිද්ධ වුණ එක දෙයක්. ඒ තමයි අද අපේ මට්ටමින් නම් කතා කළොත් සක්කාය දිට්ඨි මට්ටමට ගියපු හැම මොහොතකම තමන් රැස් කරගත්ත කම කියලා කියන්නේ අද අපිට තමන් රැස් කරගත්ත කම හම්බෙන්නේ ලෝකේ තියනවා කියලා. මම ඊයේ අහපු දේවල්, පෙරේද අහපු දේවල්, ගිය සතියේ වුණ දේවල්, ගිය මාසේ වුණ දේවල්, ගිය අවුරුද්දේ වුණ දේවල්, ඉපදුණු දවසේ ඉඳලා මේ දක්වා සිද්ධ වුණු දේවල්, ඊට බොහෝ කාලයකට කලින් සිද්ධ වන්නට ඇතැයි කියලා මම අසා ඇති දේවල්. එතකොට මේ හැම දෙයක් පිළිබඳවම හිතන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනේ මේ හිතන්නට පුළුවන්කම විශ්වීය સિદ્ધාන්තයක් මත අමුතුවෙන් કૃතිමම මගේ ඔළුව අස්සට ගෙනල්ලා දැම්මේ නැහැ. එක්කෝ අහපු දෙයක් ගැන මම නැවත මෙනෙහි කරනවා. මම දැනගත්ත දෙයක් සත්‍යයි කියලා හිතාගත්ත දැනගත්ත දෙයක් ගැන මම නැවත මෙනෙහි කරනවා. විඳපු දෙයක් ගැන මම මෙනෙහි කරනවා. දැකපු දෙයක් ගැන මෙනෙහි කරනවා. කොහෙන් හරි මේ දික්ට සුතමුත විඤ්ඤාත කියන ධර්ම සමූහයක් ගැන මම මෙනෙහි කරනවා. මෙනෙහි කරන මම නැතිනම් මෙනෙහි කරන බව අපි හිතනවා ලෝකෙ ගැන හිතනවා කියලා. ඇත්තටම අපි හිතලා තියෙන්නේ ලෝකෙ ගැනද නොයසේනම් ස්කන්ධ සමූහයක් හටගෙන නිරුද්ධ වෙන තැනක අපි තමන්ම විඳපු මේ ලක්ෂණ ටික අපි නැවත නැවත ඇසුරු කරනවාද? ඔබ අම්මව ඇසුරු කරනවා. අපි සරල උදාහරණයක් අරගෙන කතා කළොත් පේන රූපය, ඇහැට රූපේ පේන තැනක ඔබ අම්මා ගැන හිතනවා. ඒ රූපය අම්මා කොට පෙන්නන කම, ඒ රූපය අම්මා කොට පෙන්නන ගතිය රූපෙට අයිති දෙ නෙමෙයි. ඒක ඔබ මීට කලින් හිතලා මීට කලින් දැනගෙන තිබුණ දෙයට අයිති දෙ. එතකොට දැන් වර්තමාන මොහොතේ ඔබ කලින් දන්න අම්මා ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද කලින් හිතපු දේ එතන හටගෙන නිරුද්ධ වුණා. කලින් දැකපු රූප එතන ඒ තැන්වල හටගෙන නිරුද්ධ වෙච්ච බවක් තිබුණේ. එහෙනම් දැන් වර්තමාන මොහොතේ හටගත්ත තැනක, හේතු ටික හටගත්ත තැනක ඔබ තමා තුළ රැස් කරගත්ත, තමා තුළ සකස් කරගත්ත අම්මව ඇසුරු කරනවා. එතකොට තමා තුළ සකස් කරගත්ත අම්මත් මේ මොහොතට හේතු ටික ඇතිකල්හි ඒ නිසා ඔබ මෙහි උපදවා ගත්ත දෙයක කොහෙවත් තිබිලා ආපු දෙයක් නෙමෙයි. හේතුඵල ධම. එතකොට ඒක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන, ඉතුරු නැතුව නිරුද්ධ වෙන දර්ශනයක්. නිරුද්ධ වෙලා යන දෙයක්. එතකොට ඒ තැන ගැන අපි කතා කරනවා. නමුත් අම්මා වූ කෙනෙක් ඉන්නවා කියලා. ලෝකේ පවතින කෙනෙක් ගැන අපි කතා කරනවා. ලෝකෙ ඉන්න ජීවත් වෙන පුද්ගල භාවයකින් කතා කරන මේ කෙනාගේ යථාර්ථය අපි ටිකක් විමසලා බැලුවොත් අපිට පේනවා මේ කෙනාගේ යථාර්ථය කිසිම විදිහකින් මේ විදිහට පනවන්න පුළුවන් කමක් නැති බව.
එහෙනම් අපි අම්මා ගැන හිතනවා කියලා තමන් ගැනම හිතලා තියෙනවා. තමන් ගැනම කියලා කියන්නේ තමන් කරගත්ත ස්කන්ධ ටික ගැනම හිතලා තියෙනවා. ලෝකයක් ගැන හිතනවා කියලා තමන් කරගත්ත ස්කන්ධ ටිකකම නැවත නැවත ඇසුරු කරලා තියෙනවා. අර ගද්දුල බද්ද සූත්‍රයේ වගේ බඳින ලද බල්ලෙක් උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ යම්සේ කණුවක ස්තම්භයක දැඩිව ගැට ගහපු බල්ලෙක් ඇවිදින්නේ කණුව වටේම ඇවිදිනවා. හිඳගන්නේ කණුව වටේම හිඳිනවා. හොවින්නේ කණුව වටේම හොවිනවා, නිදා ගන්නවා. එතකොට මේ බල්ලා කොහෙන් ගියත් කණුව වටේම ඉන්නවා වගේ මේ අසෘතවත් පෘතජ්ජනය පංච උපාදානස්කන්ධයකම හැසිරෙනවා. පංච උපාදානස්කන්ධය මතම ජීවත් වෙනවා. අපි හැම වෙලාවකදීම ගොඩනැගිලා ඉන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය මත ජීවත් වීම, පංච උපාදානස්කන්ධය මත හැසිරීම කියන කාරණේට. එතකොට පංච උපාදානස්කන්ධය මත හැසිරෙනවා කියන එක තුළ අපි මුළු ලෝකෙක දැක්ම අපිට ගෙනල්ලා දීලා කියනවා. මුළු ලෝකෙක දැක්ම අපිට ගෙනල්ලා දීලා තියෙනවා. එතකොට මට තව ආත්ම හම්බෙනවා, තව සත්වය හම්බෙනවා, පුද්ගලය හම්බෙනවා. දැන් සෑහෙන සංකීර්ණ කරලා තියෙනවා. කෙලස් ටික පවත්වන්නට පුළුවන් හොඳ ක්ෂේත්‍රයක් අපිට හදලා දීලා තියෙනවා. දැන් මට තව පුද්ගලයෙක් ගැන මහා වෛරයකින් පෙලෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ මම දකිනවා එදා මට බැනපු එදා මට ගහපු මිනිස්සයාම එළියේ ජීවත් වෙනවා කියලා. මට මරන්නට, ගහන්නට, බනින්නට පුළුවන් මිනිස්සෙක්, පලිගන්නට පුළුවන් මිනිස්සෙක් එළියේ ජීවත් වෙනවා කියලා. නමුත් අපි නොදන්න දේ තමයි මේ මිනිස්සෙක් ජීවත් වෙන බවට නැවත නැවත හිතනකම මේ පැත්තේ ඇති කරගත්ත දෙයක්. දැනගන්නකම මේ පැත්තේ ඇති කරගත්ත දෙයක්. එතකොට ඒක කලින් එක දැන් ඇති උනා නෙමෙයි, මේ මොහොතට හටගත්ත දෙයක්. කොටින්ම කියනවා නම් තමන් පවත්වලා තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ ටිකක් එක්ක ජීවත් වෙන එක. ඒ මොහොතට අපි අස්මිමානයේ තුල දැඩිව ග්‍රහණය කරගෙන තියෙන්නේ වෙමි කියලා අර තරහ පුද්ගලයා ගැන හිතන්නට වැය වුණු සිතුවිලි ටික තමයි මම කියලා අස්මිමානයෙන් ග්‍රහණය කරගෙන තියෙන්නේ. ආත්ම දෘෂ්ටි එළියට පතිත වෙලා තියෙනවා. එතන මට වෛරක්කාර නැතිනම් තරහ ආත්මයක් ඒ රූපය ඇසුරු කරගෙන හෝ රූපය හෝ ආත්මවත් කොටගත්ත ආත්ම දෘෂ්ටියක් එළියේ පවතින්නට පුළුවන්. හැබැයි අපිට අස්මිමානයේ තුල අපිට පේනවා ඒ දේ දකින වෙමි කියලා හිතාගත්ත පුද්ගල බවක් මේ තමන්ගේ නාම ධර්මතා ටික පැත්තේ පවත්වනකම. එතකොට අපිට අද ගැටලුව තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය වෙමි කියන හැඟීම ඇති කරගත්තකම. වෙමි කියන හැඟීම ඇති කරගත්තකම. අපිට සත්පුද්ගල බවක් ආත්ම දෘෂ්ටිය දුරු වුණත් ඔක වෙමි කියන හැඟීම නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයා තමන් කරගත්ත ස්කන්ධ ටික තමන් කරගත්තකම තුළ යෙදিলা තියෙනවා පුද්ගලයා තමන් කරගත්තා කියන එක තුළ. එතකොට මම ගැටෙනවා කියන තැන ගැටෙන්නේ මම පේන්න අකමැති මිනිස්සයා වුණාට අර අස්මිමානයෙන් තමන් කරලා පෙන්නපු ස්කන්ධ ටික ගැනම තමයි මේ තරහ ඇති කරගෙන තියෙන්නේ. අස්මිමානයෙන් තමන් කරලා පෙන්නපු ස්කන්ධ ටික ගැනම ඔය තමන් අකමැති කියලා හිතනකම මට බැන්න ගැහුවා මේ විදිහට නිඳා කළා කියලා අපිට හිතන්නට පුළුවන් තමන්ගේ පැත්තේ රැස් කරගත්ත හිතනකම ඒ දේ දැනගන්නකම කියන මේ ටික ගැන තමයි අපිට මම ඉන්නවා කියන එක ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ වගේම ඔය ටික මතම තමයි අපි තරහ පවත්වලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති ලෝකේ කිසිම කෙනෙකුට අපිට වෛර කරනවා කියලා කිව්වට අපි වෛර කරන්නට පුළුවන් කමක් නැහැ ලෝකයේ ඉන්න කිසිම කෙනෙකුට. එහෙනම් වෛර කරලා තියෙන්නේ කොහෙටද? තමන් කරගත්ත ස්කන්ධ ටිකක් පිළිබඳවම අපි ද්වේෂය පවත්වලා තියෙනවා. කොටිම තමන් ගැන තමන්ටම තරහ ගිහිල්ලා. මේක මොනතරම් නිෂ්කාරණ නිෂ්ඵල දෙයක්ද කියන එක ඔබටම වැටහෙයි. අපි තමන් කරගත්ත ස්කන්ධ ටිකක් එක්කම හැප්පෙනවා කියන එක මොනතරම් නිෂ්කාරණ නිෂ්ඵල දෙයක්ද. මේක වෙනස් කරන්නට ඕන කියන එක ඔබටම තේරෙයි මේකේ මෝඩකමක් විදිහට ඔබටම පැහැදිලි වෙනකොට. එතකොට මේ විදිහට අපිට ස්කන්ධ ටික තමන් කරලා පුද්ගල භවකින් උපාදානය කරලා දීලා තියෙනකොට ස්කන්ධ ටික තමන් කරලා පුද්ගල භවකින් උපාදානය කරලා මේ විදිහට අපිට ලබා දීලා තියෙනකොට අපිට අද දවසේදී අස්මිමානය තමයි ප්‍රහාණය කළ යුතු ධර්මයේ වෙන්නේ. අස්මිමානය ප්‍රහාණය කරන්නට නම් අපිට සිද්ධ වෙනවා ස්කන්ධයන්ගේ යථාර්ථය පෙන්වන්නට. නාම ධර්මතා ටිකක
හටගත් බව සහ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව සහ මේ තුල තමන් කියලා රැස් කරගන්නට දෙයක් නොතිබුණු බව හේතුඵල ධමක පැවැත්මක් හේතු ටික නිසා ඇතිකල්හි මේ හටගත් බව අස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං uppajjati මේ ඇතිකල්හි මේ උපදිනවා මේ උපදුණු කල්හි මේ ඉපදීමෙන් මේ වෙනවා එතකොට දැන් අපිට මේ විදිහට හේතු ටික නිසා හැදුණු ඵලයත් මේ නිසා विद्यमान වන දේ ගැන කතා කරලා පෙන්වා දෙනකොට අපිට හොඳට පැහැදිලිව පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් පටිච්චසමුප්පාදයක් අපිට දකින්න පුළුවන්. සත්පුද්ගල බවක් නොවුණු පටිච්චසමුප්පාද ධර්මතාවයක් අපිට ලෝකෙ පේනකොට අන්න එදාට අපිව අවුල් කරන්නට, වියවුල් කරන්නට පුළුවන් කමක් නැත්තේ. අපිට රාගයෙන් අපිව පීඩාවටපත් කරන්නට, ද්වේෂයෙන් අපිව පීඩාවටපත් කරන්නට, මෝහයෙන් අපිව පීඩාවටපත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට යථාර්ථය පේනවා. අපිට රාගය පවත්වන්නට ක්ෂේත්‍රය නැහැ. රාගය පවත්වන්නට තැනක් නැහැ. ද්වේෂය පවත්වන්නට ක්ෂේත්‍රයක් නැහැ. ද්වේෂය පවත්වන්නට තැනක් නැහැ. මෝහය පවත්වන්නට ක්ෂේත්‍රයක්, මෝහය පවත්වන්නට තැනක් නැහැ. එතකොට දැන් මේ ටික ඇතුලේ අපිට පේනවා ඊටාම වැදගත් කාරණයක්. ඒ තමයි අස්මිමානය දුරු කරගන්නට යනකොට අද අපේ මට්ටමින් අපිට දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය. ඇයි අපිට පේනවා ස්කන්ධයන්ගේ උදේවැය දකින්න ස්වභාවයක්. ඔබට ආත්ම දෘෂ්ටිය මත ඇති කරගත්ත පිච්චීම් තිබුණා නම්, පෙලීම් තිබුණා නම්, ආත්ම දෘෂ්ටිය මත ඇති වුණු මහ භයානක අපායගාමී වුණ අකුසල කර්ම ගොඩ නැගෙනවා නම් ඒ හැම දෙයකින්ම මිදෙන්නට පුළුවන් එකම දේ බවට පත් වෙනවා. මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකලා ආත්ම දෘෂ්ටි ඉවත් වීම. ඉස්සෙල්ලාම ඉවත් වෙන්නේ ආත්ම දෘෂ්ටිය. එතකොට සියුම්ම ඉතුරු වෙනවා ඒ මොහොතට ඒ ධර්මයන්ගේ යථාර්ථය නොදන්න කම නිසා ඇති වෙන වෙමින් කියන හැඟීම. මේ ධර්ම સિદ્ધාන්තයක්ම එකතු කරලා ආත්මයක් පවතිනවා කියලා ගත්ත කම ඉස්සෙල්ලා දුර වෙනවා. ඒ මොහොතට වෙමි කියන හැඟීම පවතින එක වෙනම පවතිනවා. ඒකයි උනා හෝ වන්නේය කියන එක නෙමෙයි වෙමි කියන මානෙට තමයි අස්විමානය කියන්නේ. හැබැයි අතීතයේ ඉඳලම ආවා ඒ කෙනා තාම ඉන්නවා මේ ජීවත් වෙන කෙනාම අනාගතයට යනවා කියන අපිට මේ ඔක්කොම එකතු කරලා එක පොදියක් කරලා ඇති වෙන ආත්ම දෘෂ්ටිය තමයි අද අපිට දුර වෙන මට්ටම ස්කන්ධයන්ගේ උදේවැය දකින්න එක තුල. එතකොට අපිට දකින්නට වෙන දර්ශනය තමයි මේක ප්‍රහාණය කළ යුතු එකම දර්ශනය තමයි අපිට අර මුලින් කතා කළ මාතෘකා දෙකම අදාළ කරගත්තොත් සබ්බම්බික්ඛවේ අභිඤ්ඤයයන් සබ්බම්බික්ඛවේ පරිඤ්ඤයයන් කියන කාරණා දෙකම ගත්තාම හොඳටම ඇති. එතකොට මොකද්ද සබ්බම් කියලා කිව්වේ චක්කුම්බික්ඛවේ අභිඤ්ඤයයන් චක්කුම්බික්ඛවේ පරිඤ්ඤයයන්. එතකොට මහණෙනි ඇහැ නුවණින් දකින්න, මහණෙනි ඇහැ පිරිසිඳ දකින්න. ඒකට දැන් අපිට කන නුවණින් දකින්න, කන පිරිසිඳ දකින්න. ඒ වගේම නාසය, දිව, ශරීරය, මනස මේ ධර්මයන් පිළිබඳව හොඳට නුවණින් දකින්න, ඒ වගේම පිරිසිඳ දකින්න. මේ විදිහට අපිට කාරණා සමූහයක් අපිට පෙන්වනවා. මේ විදිහට දැන් ප්‍රතිපදාව විදිහට අස්මිමාන සමුද්ඝාතයේ පිනිස අපිට පෙන්නනවා තමන් ගැන හරියට අවබෝධ කරගන්න සරලවම කියනවනේ. ඇයි අපි දැන් කතා කළානේ තමන් කියන පුද්ගල බව ගොඩනගිලා තියෙන්නේ මේ ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය ගැන නොදන්නා කම නිසා කියලා. දැන් ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය දන්නාකම ඇති කරගත්තොත් ඒ මොහොතේදී අපිට ඇහැ හටගෙන දකින මොහොත ගැන හොඳ දැනීමක් තිබුණොත්, කන හටගෙන අහන මොහොත ගැන සුතේ සුතමත්තම් බව අපිට විඥානනය වුණොත්, දැනගන්න පුළුවන්කම තිබුණොත්, මුතේ මුතමත්තම් බව විඳීම මාත්‍රයෙන් අවසන් බව අපිට විඥානනය කරන්නට පුළුවන් වුණොත්, ඒ වගේම අපිට විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් නාම ධර්මයන්ගේ පැත්තෙන් දැනගත් දේ දැනගැනීම මාත්‍රයෙන්ම අවසන් වූ බව අපිට දැනගන්න පුළුවන් වුණොත්, ඔබට වෙමි කියන හැඟීම පවත්වන්නටත් ලෝකයක් හම්බ වෙන්නේ නැති වෙයි. ඊට කලම
ඔබට මේ සියල්ලක්ම එකතු කරලා ගත්ත ඊයේ තිබුණ දේ අදත් අද තිබුණ දේ හෙටටත් කියන මේ කාලත්‍රය වර්ති ආත්ම භාවය පිළිබඳව ඇති ආත්ම දෘෂ්ටියක් දුර වෙලා තියෙයි. එතකොට මේ ආත්ම දෘෂ්ටියත් දුරු කරගත්ත හැම මොහොතකදීම Tamanට සිද්ධ වෙලා තියෙනවා හොඳ අවබෝධයකින් මේ කාරණාව පිළිබඳ ප්‍රත්‍යක්ෂ කිරීමකට යන්නට ප්‍රතිපදාව කියන තැන තීරණය වෙලා තියෙන්නේ අන්න එතනට යන්නට උත්සාහවත් වෙන මොහොත උත්සාහවත් වෙන ක්‍රමවේදය කියන කාරණාවෙන්. ඒ නිසා අපිට පළවෙනිම ප්‍රහාණය කළ යුතු ධර්මයේ හැටියට පෙන්වනවා අස්මිමානේ. මොකද ඒක අවසානයේ දක්වාම පවතින දේ. ඒක ඒ මට්ටම් වලින් ප්‍රහාණය වීම සිද්ධ වෙනවා. අස්මිමානේ ඉක්මවා ගිහිල්ලා දික්ටි සහගත මට්ටමකටපත් උන මට්ටම තමයි අද අපිට පවතින ආත්ම දෘෂ්ටිය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ ආත්ම දෘෂ්ටිය කියන කාරණාව ප්‍රහාණය වෙනකොට අපිට නැතිනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නකොට ඊළඟ මොහොත ගැන අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ඇති වෙන මට්ටම අපිට මතුවෙනවා. ඒ මට්ටමත අපිට දුරු කරගන්නට පෙන්වන්නට තියෙන්නේ අර පෙන්නපු ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවයමයි. ස්කන්ධයන්ගේ යථාර්ථය අපි හොයනකොට අපිට පේනවා එක මට්ටමකට ස්කන්ධයන්ගේ යථාභූත බව අපිට තේරුම් ගත්තා. ඊට පස්සේ තව දුරටත් ඒක සම්මර්ෂණය කරනකොට එය ප්‍රත්‍යක්ෂ කරනකොට අපිට ඊට වඩා සියුම් මට්ටමින්ම ඇති කෙලෙස් දුරු කරලා අපිට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් අස්මිමානය කියන දුරු කළ යුතු ඒකෝ ධම්මෝ පහතබ්බෝ ප්‍රහාණය කළ යුතු එකම ධර්මය අස්මිමානයයි කියනකොට ඔය වගේ හාත්පස කාරණා සමූහයක් කතා කරන්නට ඊට පස්සේ අස්මිමාන සමුද්ඝාතයේ පිනිස පවතින නැතිනම් දුරු කිරීම පිනිස පවතින ප්‍රතිපදාව ගැන අපි කතා කරනකොට අපිට වෙනමම කතා කරන්නට පුළුවන් ස්කන්ධයන්ගේ උදේවැය අපි කෙසේ දැකිය යුතුද කියලා අපි ස්කන්ධයන්ගේ උදේවැය සම්මර්ෂණය කරන පැති ගැන අපි වෙනමම කතා කළ යුතු වෙනවා. එතකොට ඊළඟ කාරණාව ද්වේ ධම්මා පහතබ්බා අවිජ්ජාච භව තණ්හාච ඊළඟට ධර්මතා දෙකක් ප්‍රහාණය කළ යුතු කරුණු හැටියට පෙන්නනවා. දෙකේ කොටස විදිහට අවිජ්ජාච භව තණ්හාච අවිද්‍යාවත් භව තණ්හාවත්. අවිද්‍යාව කියලා කියනකොට අවිද්‍යාව කියනවා නොදන්නා කමට. එතකොට නොදන්නා කම කියනකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියන මේ කාරණා ටිකට කිව්වා අවිද්‍යාව කියලා. සූත්‍ර ක්‍රමයට ඒ විදිහට අවිද්‍යාව විග්‍රහ වුණත් අභිධර්ම න්‍යායයේදී ඊට වඩා තවදුරටත් එහාට ගිහිල්ලා කල්පනා කරනවා පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්ත අපරන්තේ අඥානං ඒ වගේම පටිච්ච සමුප්පාදේසු ධම්මේසු අඥානං දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියන මේ කාරණා ටික පිළිබඳවම කතා කරනවා. එතකොට මේ දුක්ඛේ අඥානං කියනකොට අපි කතා කරලා තියෙනවා මොකද්ද දුක්ඛේ අඥානං කියලා. අවිද්‍යාව ගැන යම් ප්‍රමාණයකට අපි මීට පෙර දේශනාවල කතා කරලා තියෙනවා මේ කාරණා ටිකම ආවරණය වෙන විදිහට. ඒ නිසා මම හිතනවා වෙනමම අපි අමුතුවෙන් බොහෝ කොට කතා කළ යුතු වෙන්නේ නැහැ මේ කාරණා පිළිබඳව දැල අවබෝධයක් දැක්මක් ඔබට තියෙන නිසා. එතකොට දුක්ඛේ අඥානං කියනකොට දුක්ඛ ලක්ෂණයන් පිළිබඳව නොදන්නාකම, දුක්ඛ සමුදය අඥානං කියනකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම, අපි සත්‍ය විවට්ට ඥානයේ ලක්ෂණ පිළිබඳව මීට කලින් කතා කරලා තියෙන ඉදිරියටත් අපිට හම්බ වෙනවා. එතකොට දුක්ඛේ අඥානං කියලා දුක කියනකොට අර වේදනාත්මක දුක සහ දුක්ඛ ලක්ෂණය කියන දේ ගැන අපි කතා කළා. ඒකට ඒක තමයි දුක්ඛේ අඥානය, දුකේ නොදන්නාකම කියලා කිව්වේ. නැතිනම් දුක්ඛ වේදනාව දන්නේ නැහැ කියන එකෙන් එහෙම නෙමෙයි. දුක්ඛ ලක්ෂණය නොදන්නාකම, දුක්ඛ වේදනාව ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා මේ ශාසනයේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ මේ පෙළෙනවා, පෙළීම, හිතේ තියෙන නිදහසක් නැතිකම, හැමදේම නැති වෙලා යනවා. මේ කාරණාව අපි දන්නකම එහෙම නෙමෙයි. ඒක වේදනාත්මක දෙයක්. ඒක ලෝකේ ඕනම කෙනෙක් දන්නවා. ඕනම බුද්ධිමතෙක් ඒ පිළිබඳව තීරණය කරලා තියෙනවා. ලෝකෙ තුල හැබැයි. ඒ නිසා පෙළීමෙන් නිදහස් වීම කියන කාරණාව දුකෙන් නිදහස් වීම නෙමෙයි.
එතකොට ඒක එක්තරා මට්ටමක පිළීම කියන කාරණාව වේදනාත්මක පැත්තක් විතරයි කතා කරන්නේ. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛේ ඥානං කියන තැන කතා කරන්නේ ඊට එහා ගියපු මට්ටමක පිළීම් කියන මට්ටමට විතරක් ලඝු කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කායික දුක මානසික දුක කියන දුක නොවුණු නමුත් දුක්ඛ ආර්ය සත්‍යයට ඇතුළත් වුණ දුක්ඛ ධර්මයක් ගැනයි එතනදී දුක කියන දේ කතා කරන්නේ. සමුදය කියනකොට කතා කරන්නේ තණ්හාව කියන තැන. තණ්හාව කියනකොට කතා කරන්නේ ලෝභය කියන තැන නෙමෙයි. අපි මේ ගොඩක් දේවල් වලට ලෝභයි, ලෝභ කරන නිසා එන දුක කියන තැනම නෙමෙයි. සමුදය ආර්ය සත්‍ය පිළිබඳව කතා කරන්නේ. තුන් භූමිය අනුවගිය සියලුම කුසල අකුසල ධර්ම ටිකත් පෙන්නනවා සමුදයට එක න්‍යායකින් දාලා. ඒ තමයි ආයෝහනාර්ථයේහි එන සමුදය සත්‍ය කියන බව. අපි රැස් කරගන්න බව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනී කියනවා වගේ ඒ යම් තණ්හාවක් ඒ තන සතුටු කරන බව ඒ තන ඇලෙන බව ඒ ස්කන්ධයන් නැවත නැවත රැස් කරන බව තියෙනවා නම් ස්කන්ධයන්ගේ සතුටු වෙන බව තමන්ට ආස කරන බව මේ හැම තැනකදීම ඇති වෙලා තියෙන තමන් කරගත්ත ස්කන්ධ ටිකේ පැවැත්මට ඇති කැමැත්ත කියන තැන හැම තැනකම යෙදිලා තියෙනවා. එතකොට ඒ හැම තැනක්ම ඒ නිසා එක විදිහකට කතා කරලා තියෙනවා. ඒ තමයි සමුදය සත්‍ය කියලා. නිරෝධය කියනකොට නිරෝධ ආර්ය සත්‍ය. නිරෝධ ආර්ය සත්‍ය කියනකොට නිරෝධාර්ය සත්‍ය කතා කරන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියන බව නෙමෙයි. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව නිරෝධාර්ය සත්‍ය බවට පත් වුනොත් එහෙම අපිට නිවන් දකින්න අමුතුවෙන් උත්සාහවත් විය යුතු වෙන්නේ නැහැ. නිකම්ම නිවන කියන දේ ලැබිලා තියෙනවා. නමුත් නිරෝධය කියන තැන නිවන කියලා කතා කරන තැන කතා කරන්නේ අනුත්පාද නිරෝධය කියන බව. අනුත්පාදය කියලා කියන්නේ නැවත නොහට ගන්න බවට යනවා කියන එක. නොහට ගන්න බවට යන අනුත්පාද නිරෝධය ඊටාම ගැඹුරු කතාවක්. නොහට ගන්න බවට යනවා කියනකොට ස්කන්ධයන්ගේ එක්ෂණික උදේවැය අවබෝධ කර ගැනීම නිසාම අපිට ක්ලේශ භූමියකට කෙලෙසුන් ඇතිවිය හැකි භූමිය නොහට ගන්න බවට යනවා. ක්ෂේත්‍රය හදන්න නැති වෙනකොට ඊට අදාළ ඵලෝත්පත්තිය නැති වෙලා යනවා. ඒ නිසා අපිට ආශ්‍රව නැවත නැවත ඇසුරු කරන්නට තියෙන හේතු ටික දුරු කරනවාද? හේතු ටික දුරු කර ගැනීම තුළ ආශ්‍රව ටිකෙන් උපදවන ඵලය දුරු කරලා තියෙන එකට කියනවා අනුත්පාදේ නොහට ගන්න බවට යනවා. ක්ෂේත්‍රය නැති කළොත් එහි ඇති ඵලය නොහට ගන්න බවට යනවා. පෙර දිගින් නැගින සූර්යාගේ ආලෝකය බිත්තියෙහි කවුළුව තුලින් පැසළු දිග බස්නාහිර බිත්තියට පතිත වෙනවා. බස්නාහිර බිත්තිය නැති වුණොත් ඒක බස්නාහිර බිමට පතිත වේ. බිම නැති වුණොත් ඒ පතිත වීමට තැනක් නැතිව යයි. අන්න ඒ වගේ පතිත වන්නට තැනක් තිබුණොත් එක්ක රූපයට පතිත වෙයි, නොයසේනම් නාම ධර්මයන්ට පතිත වෙයි. පතිත වන්නට තැනක් නොතිබීම තුළ අපිට ආලෝකය කියන කාරණාව පෙනීම කියන තැන අනුත්පාදයට යනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අපිට හැම වෙලාවකදීම කතා කරන්නට මේ තුල වෙනමම පැතිකඩක් තියෙනවා බොහොම ගැඹුරු කාරණයක් අනුත්පාද ලක්ෂණය පිළිබඳව. නැවත නොහට ගන්න බව පිළිබඳව. එතකොට මේ අනුත්පාදයේ තමයි නිරෝධ සත්‍ය විදිහට අපි කතා කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මාර්ග සත්‍ය පිළිබඳව. මාර්ගය කියලා කියනකොට අපිට නොඑක් මාර්ග තියෙනවා. නමුත් මාර්ග සත්‍යයේහි තියෙන විශේෂත්වය තමයි අපිට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ ඵලයන් උපදවන්නට පුළුවන් අංග ටිකක් බවට පත් වෙලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා කම්මන්තා ජීවාදී මේ සම්මා දෘෂ්ටිය මූලික කරගත්ත යහපත් දැකීම මූලික කරගත්ත මට්ටමක් ගොඩනැගිලා තියෙනවා. යහපත් දැකීම කියනකොට අයහපත් දැකීම දුරු කරගත්ත බව. එතකොට යහපත් දැකීම සහ අයහපත් දැකීම කියලා කියන්නේ ලෞකික මට්ටමේ සම්මාදිට්ඨිය ගැන පමණක් නෙමෙයි මේ කතා කරන්නේ. ලෞකික මට්ටමේ සම්මාදිට්ඨිය එහාට ගියපු ලෝකෝත්තර මට්ටම සම්මාදිට්ඨියක් පිළිබඳව.
ඒ සම්මාදිට්ඨියෙන් අපිට නුවණ ඇති කරලා තියෙන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන පැත්තෙන්. එතකොට දුක පිළිබඳව දන්නකම, සමුදය පිළිබඳව දන්නකම කියලා අර අපි මුලින් කතා කළ දුක්ඛ ලක්ෂණයන් පිළිබඳවම දකින්නකම, ස්කන්ධයන්ගේ යථාභූත ඥාන දර්ශනය කියන තැනටම නැවත මාර්ගය නැතිනම් ප්‍රතිපදාව සකස් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතන වගේම අපි අභිධර්ම න්‍යාය තුළදී අපි අමතර තව කාරණා කීපයක් කතා කළා. ඒ තමයි පුබ්බන්තේ ඥානං, పూర్වාන්තය දකින්නකම, පෙර ස්කන්ධ ධර්මයන් පිළිබඳව දකින්නකම, අපරන්තේ ඥානං, ඒ වගේම අනාගතයේ පිළිබඳ දකින්නකම සහ මේ පුබ්බන්ත අපරන්තේ පච්චුප්පන්නේ නැතිනම් වර්තමානයේ පිළිබඳව අවබෝධ කරගත්තකම. එතකොට එතන දන්නකම අවබෝධ කරගත්තකම කියලා කියන්නේ යදතීතං පහිනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යේ ධම්මේ තත් තත් විපස්සති කියලා බද්දේ කරත්ත සූත්‍රයේදී පැහැදිලි කළා වගේ අතීත වුණ ධර්මයන්ගේ ප්‍රහීන වුණ බවත් අනාගත ධර්මයන්ගේ අපත්තංච නොපැමිණුණු බවත් හේතු ටික නිසා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව පිළිබඳව ඇති වර්තමාන ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන බවත් කියන කාරණාවට කියනවා ඒ ධර්මයන් පිළිබඳ මේ අතීතාන්තය අනාගතාන්තය සහ වර්තමානය පිළිබඳව දකින්නකම කියලා. ඊට පස්සේ මේ වර්තමානයේ පිළිබඳව දකින්නකම පච්චුප්පන්නංච යේ ධම්මේ තත් තත් විපස්සති කියලා කතා කරන්නේ ප්‍රත්‍යෝත්පන්න වර්තමාන යම් ධර්මයක් තියෙනවා නම් ඒ තැන නුවණින් දකිනවා කියනකොට ඒ තැන නුවණින් දකින ප්‍රත්‍යෝත්පන්න ධර්මය පිළිබඳව දකිනකම ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේසු ඥානං මේ ඉදප්පච්චේතා පටිච්චසමුපාදය පිළිබඳවයි මේ නුවණ උහුට ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ තුල මේ ඉදප්පච්චේතාවයේ පිළිබඳව අස්මින් සති ඉදං හෝති ඉමස්සු උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන මේ කියන කාරණේ ටික අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ඉදප්පච්චේතාවය නැතිනම් මේ ඇතිකල්ලි මේ වෙයි කියලා අපිට දකින්න කම නිසාම අපිට හොඳ අවබෝධයක් ඒ තුළ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ඇති වෙනවා වර්තමානයේ ගැන අපිට මෙනෙහි කරන්නට යෑමෙන්. ඒ තුළ අතීත ස්කන්ධයන්ගේ නිරුද්ධ වුණ බවත් ඒ නිරුද්ධ වූ ස්කන්ධයන් වර්තමානයේ නොහට ගන්න බව සහ අනාගතයට නොයන බවත් තේරුම් ගැනීම පටිච්චසමුප්පාදයේ පිළිබඳව දන්නා ප්‍රඥාවට බාර කර්තව්‍යයක් බවට පත් වෙනවා. එතකොට ඒ බාර කර්තව්‍ය නැතිකම නිසා තමයි විද්‍යාවේ නැතිකම අවිද්‍යාවයි කියලා එතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒ අවිද්‍යාවේ දුරු කිරීමම මේ ඥානයන්ගේ විද්‍යාවේ ඉපදවීමයි. එහෙනම් අවිද්‍යාව දුරු බව විද්‍යාව උපදවා ගැනීම ප්‍රත්‍යක්ෂ කිරීමට නම් අපිට සිද්ධ වෙනවා ඒ මග ඒ ප්‍රතිපදාව නැවත නැවත ඒ කාරණාව ඒ යථාර්ථය මනසට අවබෝධ කරලා දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒකට කියන අපි ප්‍රතිපදාව වඩනවා කියලා. ඊට පස්සේ අපි ප්‍රහාණය කළ යුතු ධර්මයන්ගේ අවිද්‍යාව කතා කළේ. දැන් දෙවෙනි කාරණාව තියෙනවා අපිට භව තණ්හා කාමාදීසු භවේසු පත්තනා යතහ තත්ත කතමා භව තණ්හා යෝ භවේසු භවච්ඡන්தோ භවරාගෝ භවනන්දි භව තණ්හා භවේ සිනේහා භවපරිලාහෝ භවජ්ජෝසානಂತಿ. එතකොට භව තණ්හාව කියලා කියනවා භවයේ පිළිබඳව ඇති තෘෂ්ණාවට භව තණ්හාව කියලා කියනවා. එතකොට තනි වචනයෙන් භව තණ්හාව ගැන කතා කරනකොට ත්‍රිවිධ භවයේම අපි කතා කරනවා. මේ තුන් ආකාර තණ්හාව නෙමෙයි මේ කතා කරන්නේ භව තණ්හාව අවිද්‍යාව සහ භව තණ්හා කියනකොට කතා කරන තැන. වර්තමානයේ මේ ගොඩක් වෙලාවට මේ කාරණාවත් යම් කිසි විදිහකින් බොහෝ පිරිසක් අතර කතා බහට ලක් වෙනවා වගේම පටල ගන්න බවක් අපි දකිනවා. මේ භවය කියන තැන රාග භව, දෝෂ භව, මෝහ භවයි භවය කියලා. නෑ මෙතනදී කතා කරන්නේ භව මිසක භව නෙමෙයි. ඒ කියන්නේ අර භව මේ භව කියලා අපි ස්වභාව භව ගැන කතා කරනවා. ඔහුගේ භව, ඔහුගේ හැටි කියන අර්ථයෙන් අපි භවක් කතා කරනවා. ඒ භව මම ප්‍රකාශ කළා කියලා අපි කියනවා.
ඒ වගේ රාග භව, දෝෂ භව, මෝහ භව කියන එකයි භවය කියලා බොහෝ දෙනෙක් වර්ධවා ගන්නවා. නමුත් මෙතනදී භවපත්තනා භවය පිළිබඳව ප්‍රාර්ථනා කරනකම භව ඒසනා භවයේ පිළිබඳව හොයනකම භව නන්දි භවයේ කෙරෙහි ඇති ඇලීම කියන කාරණාවෙන් එතකොට මේ කියන්නේ රාග භව නෙමෙයි. එතකොට නන්දිය කියනකොට රාගය ගැන නන්දිය නෙමෙයි. ඒ කියන්නේ රාග ගැන රාගය නෙමෙයිනේ. ඒ නිසා මේ පැහැදිලිවම භවය කියලා කියනකොට මේ භවය කියලා කියනවා අත්ති භවති මේ ඇත වෙයි කියලා අපිට පවතින මට්ටමට කියනවා භවය කියලා. එතකොට මේක ආකාර තුනකට කතා කරන්නට පුළුවන්. කාම භව, රූප භව, අරූප භව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමනේ. තුන් භවයේ පිළිබඳව කතා කරනකොට කාම භව, රූප භව, අරූප භව. එනිසායි මෙතනදී මේ කාරණාව පැහැදිලි කරන අටකථාචාර්යන් වහන්සේ කාමාදීසු භවේසු පත්තන. කාම භව ආදී මේ කාමාදී භවයන්හි ඇති ප්‍රාර්ථනාව. එතකොට ඒ භවය කියලා කියනකොට අපි කියන්නේ ආත්ම භාව කියලා. එතකොට මේ ආත්ම භාව ඒ කාම නිස්ෘත සංකල්පනාවන් තුළ කාම නිස්ෘත සංකල්පනාවන් විඳින්නට තියෙන ආත්ම භාවයන්ගේ බැසගත් කැමැත්තට කියනවා කාම භවය කියලා. එතකොට ඒ කාම භවය අපිට ලෝකේ බැසගන්නේ කොහොමද? මේ ලෝකය සැපයි, සාරයි, හොඳයි කියලා ඇති වෙනකොට අපිට ඒ සැප වේදනාවේ සතුටු වෙනකම, සොම්නස් වෙනකම, ඇලෙනකම ඇති වෙනවා. සැප වේදනාවේ සතුටු වෙනකම, සොම්නස, ඇලෙනකම මේ ගතිය සම්පූර්ණම තියෙනකොට අපි දුක් වේදනාව අයින් කරලා සැප වේදනාව ලබා ගැනීම වෙනුවෙන් අපි නැවත නැවතත් කැමති වෙනවා. ඒ කැමති වීම කෙනකෙනාට භවය සකස් කරලා දෙනවා කාම භවයට. කාම භවය කියලා කියනකොට කාම නිස්ෘත සංකල්පනාවන්ගේ නැවත හැසිරීම. කාම නිස්ෘත සංකල්පනාවන්ට නැවත නැඹුරු වීම සහ කාම නිස්ෘත සංකල්පනාවන්ගේ නැවත ඇසුරු වීමට අපි කියනවා කාම භවය කියලා. එතකොට ඒකේන කාම නිස්ෘත සංකල්පනාවන්ගේ නැවත හැසිරීම කියනකොට අපි දන්නවා පංචකාම ගුණික ධර්මයන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාරණයන් පිළිබඳව. එතකොට අපි අද සැප දකින්නේ කාමයේ එනවා කියලා දකින්නේ කැමති වෙන්නේ මේ ධර්මයන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට. ඒකට කැමති වෙන්නේ මෙන්න මේ ලක්ෂණයට. අපි ඇලෙන්නේ මේ ස්වභාවයට. මේ ස්වභාවයට ඇලෙනකොට අපි ලෝකේ රූප හොයනවා, ශබ්ද හොයනවා, ගන්ධ, රස, ස්පර්ශ හොයනවා. ලෝකෙට නැඹුරු වූ මනසක් නිකම්ම නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපිට ඒ සතුටු වීම පිණිස ලෝකේ සතර මහා ධාතු රූප පැත්තෙන්ම අපිට ඕන වෙනකොට අපේ තෘෂ්ණා ඡන්දය බැසගෙන තියෙන්නේ කොහෙටද? අපිට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට. ඒ දේවල් තියෙනවා කියලා අපිට හම්බෙන්නේ කොහෙද? බාහිර ලෝකෙ තුල. පේන, ඇහෙන, විඳින, දැනගන්න ලෝකෙ තුල තමයි අපි ඒක දකින්නේ. ඒ නිසා ඒ පේන, ඇහෙන, විඳින පැත්තට අපි නැවත නැඹුරු වෙනකොට අපිට කියනවා කාම භවයේ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපි තණ්හා කරලා තියෙනවා රූපේට තණ්හා කරනවා කියන එක තුළ අපි කාම භවයට තණ්හා කරනවා කියන එක ඉදිලා තියෙනවා. මෙන්න මේ මට්ටම තුළ අපි රූපේ තුළ එන කාමයට, ශබ්දයේ තුළ එන කාමයට කැමැත්තෙන් රූපේට නැඹුරු වෙනවා. මේ සම්පූර්ණම මේ තුළ අපිට කාම භවය නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ත්‍රිවිධ භවයම අපිට නිර්මාණය වීම අපිට දකින්න පුළුවන්. අපිට මේ ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ රාග භව, දෝෂ භව, මෝහ භව කියන මේ ස්වභාව කතාවක් නෙමෙයි මෙතනදී කතා කරන්නේ. භවය සකස් කර ගැනීමක්, භවයට වෙනම නිර්වචනයක් තියෙනවා. භවයට වෙනමම කතාවක් අපිට කතා කරන්න පුළුවන් ගැඹුරු ධර්ම කාරණාවක් තියෙනවා. එනිසා ඒ විදිහේ අවබෝධයක් තුළයි අපිට මේ කාරණාව තේරුම් ගත යුතු වෙන්නේ. එනිසා මේ කතා කරන්නේ අපි ප්‍රහාණය කළ යුතු ධර්මතා විශේෂ පිළිබඳව. අපි මේට අදාළ වුණ අපේ ජීවිතයේ පවතින අනිත් අංග පිළිබඳව නැතිනම් මේ ප්‍රහාණය කිරීමට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කළ යුතු පවතිනවා. අද දවසේදී අපිට කාල වේලාව අවසන් වෙලා තියෙනවා. කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරගෙන මේ පින්නතුන් ඊටාම වටින කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන්
අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මය අපි මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහයන්ට අනුමෝදන් කරනවා. සියලු දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය දරනවා වෛද්‍ය මල්කාන්ති බැමිණිවත්ත මහත්මිය, එල් කැකුලාවල මහත්මිය අද දවසේ ධර්ම ශ්‍රවණේ දායකත්වයේ දරනවා. ඒ සියලුම ඒ පින්වත් දෙපළ නමින් මෙලොව වශයෙන් හෝ සංසාරිකව මිය ගිය සියලුම ඥාතීන්ටත් මේ පින්වත් සෑම සියලු දෙනා නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු ඥාති වර්ගයා මේ දුකක සිටිනනම් දුකෙන් අත මිදී සැපක සිටිනනම් සැපතවතවත් වඩා වර්ධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම ලබාවා කියලා සාදු කියලා ඒ ඥාතීන්ට උතුම් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සද්ධර්ම ශ්‍රවණය කරලා මේ ලෝකෙට නිවෙන මාවත නිවෙන මාර්ගය බොහොම කලාතුරකින් බුද්ධෝත්පාද කාලයක පමණක් ලැබෙන ඒ උතුම් සද්ධර්ම ශ්‍රවණය මේ සමස්ත ලෝකෙටම අහන්නට ඒ පණිවිඩය ලබා දුන්න ඒ පින්වත් පිරිසටත් ආශිර්වාද කරනවා. ඒ වෛද්‍ය මල්කාන්ති බැමිණිවත්ත මහත්මිය, එල් කැකුණාවල මහත්මිය, ඒ නම්බර 31 රෝහලපාර රඹුක්කන පදිංචි ඒ පින්වත් දෙපළ ප්‍රධාන කරගත්ත මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.